ආයුබෝවන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පෙබරවාරි මාසේ 19 වෙනිදා සෙනසුරාදා දවසයි උදා වේ තිබෙන්නේ. අපි බලමු අද දවසට අදාළව ජාතික පුවත්පත් මොනවද වාර්තා කරන්න කියලා. ප්‍රධාන සිරස්තල විදිහට අද පුවත්පත් කිහිපයම එකම වාර්තා කිහිපයක් ගෙන එන ආකාරයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ අතරින් ප්‍රමුඛ කාරණාව බවට පත්වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හිටපු පොලිස්පතිවරයා පාස්කු දා ප්‍රහාර නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව ඒ කාරණාව අපි ඉදිරිපත් කරන්නට සූදානම් මෙහා සම්බන්ධ අනෙකුත් සියලු වාර්තාත් සමගින්. නමුත් ඒ අතර ඊට පෙර අපි ලංකාදීප පුවත්පතේ තියෙන මේ සටහනට යමු දිනපතා පැයකුත් විනාඩි 45ක් විදුලිය කප්පාදු වීම පිළිබඳව. අනෙක් පුවත්පත් වලිනුත් දකින්නට පුළුවන්කම ලැබෙනවා මේ විදුලි කප්පාදුව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය අවසරය ලැබෙනවා විදුලි බල මණ්ඩලයට මෙලෙස කප්පාදු කිරීම සඳහා. ඒ අනුව පස්වරු 2:30 6:30 අතර කාලය තුල පැයකුත් ඊළඟට විනාඩි 45ක කාලයකට රාත්‍රී කාලයේදී විදුලිය කාණ්ඩ 4කට බෙදලා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විදුලි කප්පාදු කරන බව තමයි දැන් වාර්තා වෙන්නේ. ඊට පෙරත් මේ ආකාරයෙන්ම කටයුතු කරනු ලැබුවා. ඒ අතරේ අද ලංකාදීප පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා ඉන්ධන බදු ඉවත් කරන්න ගම්මන්පිල බැසිල්ගෙන් ඉල්ලයි. එක්කෝ ඉන්ධන මිල වැඩි කිරීමට අවස්ථාව අවසරය දෙන්න. එහෙම නැත්නම් ඉන්ධන සඳහා දැනට පනවා තිබෙන බදු ඉවත් කිරීමෙන් සහනයක් ලබා දෙන්නට කියලා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව තමයි සඳහන් වෙන්නේ. මේ ඉල්ලීම කරන්නේ තද කීයක නෙවෙයි. දැන් දින ගණනාවක් මුළුල්ලේ ඉඳලා විශේෂයෙන්ම khනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් සඳහන් කරනවා මිල වැඩිවීමක් එහෙම නැත්නම් බදු ඉවත් කිරීමක් කුමන ආකාරයක හෝ සහනයක් නොලැබුණොත් එහෙම දැඩි ගැටලුවකට මුහුණ පාන්නට සිදු වෙන බව. ඒ අතරේ අපි දකිනවා දිනමින පුවත්පතේ ඉන්ධන බදු අඩු ඉවත් කළොත් සංස්ථාවේ පාඩුව අඩු වෙනවා. ඉන්ධන බදු ඉවත් කළොත් සංස්ථාවේ පාඩුව අඩු වෙනවා කියලා බලශක්ති ඇමති නීතිඥ උදේ ගම්මන්පිල කර තිබෙන ප්‍රකාශයක් අද අපට මුණ ගැසෙනවා. ඊට පස්සේ අපි දිවයින පුවත්පතෙත් දකිනවා මම ඉන්නේ පීඩණයෙන් ඉන්ධන හිඟේ අත ළඟ බදු අයින් කරන්න කියලා බලශක්ති අමාත්‍යවරයා උපුටා දක්වමින් තවදුරටත් පළවන වාර්තාවක් දිවයිනෙත් දකිනවා. ඒ වගේම පැයයි විනාඩි 45ක් සඳුදා සිට ලයිට් කපයි කියන එක පිළිබඳව දිවයින පුවත්පතත් අද වාර්තා කරනවා. ඊයේත් පස්වරුවේ බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වූ බව දැනගන්නට ලැබෙනවා. විදුලි කප්පාදුවක්ද නැද්ද කියන එක ජනතාව යනුව විමසිලිවත් වූ කාරණාවක් කියන එකත් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ අපි මෙන්න මේ වාර්තාවටත් අවධානය යොමු කරනවා. ඒ දිනමින පුවත්පතේ විදුලි හොරුන්ගෙන් ඉකුත් වසරේ කෝටි 7ක් අය කරගෙන ඉකුත් 2021 වසරේදී නීති විරෝධී ලෙස විදුලියගත් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 7කට අධික මුදලක් අය කර ගැනීමට විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයට හැකියාව ලැබුණු බව තමයි දිනමින පුවත්පතේ මේ මුල් පිටු වාර්තාව තුළ දකින්නට ලැබෙන්නේ. විදුලියටම සම්බන්ධ වන පුවතක් නිසා ඒ පුවතත් අප ඉදිරිපත් කරන්නේ. කෙසේ වෙතත් හොරෙන් විදුලිය ලබා ගැනීම, ඒ වගේම නීත්‍යානුකූලව ලබාගත් විදුලියට අප පරිහරණය කළ විදුලියට බිල්පත් නොගෙවීම, පැහැර හැරීම මේ ආදිය නිසාත් විදුලි බල මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ජනතාවගෙන් ඔවුන් බොහොම කාරුණිකව ඉල්ලනවා හිඟ බිල්පත් ගෙවීම ඉතාම ඉක්මනින් සිදු කරන්න. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසමත් දැන් මේට මැදිහත් වෙලා තිබෙනවා. එහෙම නැත්නම් ඔවුන් යෝජනා කරනවා යම් කාලයක් මාස 3ක පමණ කාලයක් ලබා දීලා ඉන් එහාට අධිභාරයක් සර්චාර්ජ් එකක් පැනවීම පිළිබඳවත් මේ වන විට කතා බහ වෙමින් තිබෙනවා. ඒ අතරේ මේ සියල්ල මෙසේ සිදු වෙනකොට තවදුරටත් යම් යම් ස්ථානවල යම් යම් පිරෝම්හල්වල තෙල් හිඟ තෙල් පෝලිම් දකින්නට ලැබෙනකොට ජනපති සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත
වූ බව දැනගන්නට ලැබෙනවා. ඒ පිළිබඳව අද දිනමින ප්‍රධාන සිරස්තලයක් සමග ඡායාරූප සටහනක් අපට මුණ ගැසෙනවා. ජනපති සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණයකයේ යෙදුණු බව මේ හා සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාවකුත් තිබෙනවා. අප දැන් සූදානම් වන්නේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාව පිළිබඳව සැකසුණු වාර්තාව යලි ඔබ වෙත ගෙනෙන්නට. කොළඹ 7 ආනන්ද කුමාරස්වාමී මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. බලශක්ති අධිකාරියේ ඉල්ලුම් පාර්ශවීය කළමනාකරණය පර්යේෂණ උපාය මාර්ග බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යභාරයන් සහ සැලසුම් පිළිබඳව නිලධාරීන්ගෙන් විමසුවා. ඉතුරු 270 අපි දියුණු කරන්න යනවානේ. ඒක කරා සෙකන්ඩ් ෆේස් එක. ඉක්මනට පටන් ගන්න පුළුවන්. ඒවන්ස අපිට ප්‍රශ්න වගේක් තියෙනවා. තඹපවණි මෙගාවොට් 100න් ඒගොල්ලන්ට ඇත්තටම වාසියක් හම්බුන්නේ නැහැ කියන එක තමයි සර් මිනිසුන්ගේ හිතේ තියෙන්නේ. මේ ලෑන්ඩ් එක තාම අරගෙන නැහැ. නෑ ගන්න පුළුවන් ආණ්ඩුවේ වනිසර තියෙන. ආණ්ඩුවේ ප්‍රයිවට් තියෙනවා. ප්‍රයිවට් එකක් තියෙනවා. ගන්න පුළුවන් සර්. ගන්න කලින් අපි හරියට අඳුන ගන්න ඕන කොයි අපි දැන් අවුරුදු ගානක් තිස්සේ ඉඳගෙන අඳුන ගන්නවා. නෑ නෑ ඒක ඊට වඩා වැදගත් මේව කරන එක. මේකනේ අපිට most important එක. අපි bigger picture එක අපි තේරුම් අරගෙන ඒකට තමයි වැඩ කරන්න ඕන. නැත්නම් ඉතින් හැම ප්‍රොජෙක්ට් එකකටම කවුරුවත් කැමති නැහැ. කී දෙනෙක් තාම ඉන්නවද රිනියුවබල් එනර්ජි ගැන මේ අයිඩියා එකක් නැති මේ උගත් අය රටට අවශ්‍ය දේ බලලා ඒකට අවශ්‍ය දේ තමයි කරන්න ඕන. මේ නිරීක්ෂණ චාරිකාවේදී සුනිත්‍ය බලශක්ති අධිකාරියේ කාර්යභාරය නිසි පරිදි ඉටුවනවාද නැද්ද කියන එක විමසා බැලීම සොයා බැලීම අරමුණක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම විදුලි බල උත්පාදනයේට ජල විදුලිය එම නැත්නම් සූර්ය ශක්තිය සුළං වැනි පුනර්ජනනයේ ප්‍රභවයන් යොදා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් ඍජුව හමු වෙලා ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාව මත තමයි ජනාධිපතිවරයා මෙලෙස ගිය බව දැනගන්නට ලැබෙන්නේ. කොහොම වුණත් ඉදිරි කාලයේදී හෝ මේ රටේ විදුලි ජාතික විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා සහ සීග්‍රයෙන් එන්නම වැඩි වෙන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විධිවිධාන ක්‍රියාමාර්ග දැන් සිට ක්‍රියාත්මක කිරීම පවත්නා විදුලි අර්බුදයට මුහුණ දීම වගේම ඊටත් වඩා අනාගතය පිළිබඳව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදීත් අප දැක්ක අවධාරණය කරනවා. මොකද පසුගිය කාලයේ බලාගාර ඉදි නොකිරීම අද මේ අප විඳින තත්ත්වයන්ට බොහෝ සෙයින් හේතු වූ බව තමයි සෑම තැනකම කියවෙන කාරණා බවට පත් වෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන අද දවසේ බොහෝ දෙනා දකින එම නැත්නම් මේ වන විට කතා බහට ලක් කෙරෙන ප්‍රධාන සිරස්තලය පුවත බවට පත්වන්නේ පාස්කුදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චෝදනා ලැබ සිටි හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව වාර්තා. මේ අප දකින්නේ දිනමින වාර්තාව. අද දිවයින මෙලෙස සටහන් තබා තිබෙනවා මේ පිළිබඳව. හේමසිරි පූජිත් නිදොස් කොට නිදහස්. පූජිතට නඩු දමා ඇත්තේ විමර්ශන ගුණ තහවුරු නොකර. පැමිණිල්ල චෝදනා ඔප්පු කර නැහැ. වගකීම් පැහැරහැර ඇත්තේ නිලන්ත ජයවර්ධන. සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂි කැඳ වූයේ නැහැ. පැයක් නියෝගය කියවයි. අපරාධ චෝදනා ගොනු කරන විට නීතිපති මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. විනිසුරු මඩුල්ල. ඊළඟට දිවයින පත්තරේ ඒ සටහනේ අපිට ඡායාරූප සටහනකුත් දකින්නට පුළුවන්කම තිබෙනවා. නිදහස ලැබූ හිටපු ආරක්ෂක ලේකම්වරයා හිටපු පොලිස්පතිවරයා පිටතට පැමිණි අවස්ථාවේ සතුටු මුවින් සිටින ඡායාරූප දිනමිනෙත් එහෙමයි. ඊළඟට අපි ලංකාදීප පුවත්පතේ දකිනවා පාස්කුදා ප්‍රහාර නඩුව හේමසිරි පූජිත් නිදොස් කොට නිදහස්. මෙහිත් අප දකින විශේෂත්වය තමයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන වගකිව යුතුයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් එලෙස ප්‍රකාශයට පත්වීම පිළිබඳව අද ලංකාදීප විශේෂ අවධානයක් මේ පිළිබඳව යොමු කරමින් සටහන් කරනවා. මෙවන විටත් මේ පිළිබඳව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නිලන්ත ජයවර්ධන මහතා පත්කර සිටීම පිළිබඳව විශේෂයෙන් විවිධ අය විවිධ කණ්ඩායම් පාර්ශව විමසන කාරණාවක් බවටත් පත් වෙනවා.
ඔහු ඇන්නකු රජයේ සාක්ෂිකරුවෙකු වන්නේ කොහොමද කියන එක පිළිබඳව පාස්කු ඉරුදින මරාගෙන බැරන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරී පැහැරහැරි බවට චෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර යන මහත්වරුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නියම කිරීම පිළිබඳව විස්තර ඇතිව ඒ අනුව ලංකාදීපේ වාර්තා කොට තිබෙනවා. මේ අතරේ කොළඹ අගරාධගුරු පදවියේ sannivedana අංශයේ බාර ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පසුගියදා ප්‍රකාශ කළේ මේ සිද්ධිය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාටද අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔහු අත්අඩංගුවට ගත යුතුයි ආදී වශයෙන්ුත් පුවත්පත් තුළ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා නමින් එතුමා උන්වහන්සේ උපුටා දක්වමින් වාර්තා පළ වී තිබෙන ආකාරයත් අපට දකින්නට ලැබුණා. කෙසේ වෙතත් මේ චෝදනාව නැගෙන්නේ තද කීයක ඉඳලා නෙවෙයි. එයටත් අපි දැක්කා යම් අවස්ථාවල හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ ආදීන් පිළිතුරු ලබා දෙන ආකාරයත් අපට දකින්නට ලැබුණා. ඊයේ පූජ්‍ය ජයසුන්දර හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු නිදහස්ව ලැබූ අවස්ථාව පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාව දැන් අපි බලමු. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ 2019 අප්‍රේල් 21 වනදායි. මේ ප්‍රහාරය කතෝලික දේවස්ථාන 3ක් සහ ප්‍රධාන පෙළේ හෝටල් 3ක් ඉලක්ක කරගෙනයි සිදු වූයේ. මෙම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර වලින් 270කට ආසන්න පිරිසක් මිය ගියා. අති විශාල පිරිසක් තුවාල ලැබුවා. අදත් ආබාධිතව දුක් විඳින විශාල පිරිසක් ජීවත් වෙනවා. මේ මහා අපරාධය සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති කොමිසමක්ද පත් කෙරුණා. අවසානයේ එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ එවකට සිටි පොලිස්පතිවරයාට එරෙහිව නඩු පවරනු ලැබුවා. ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ල වූ චෝදනා සංඛ්‍යාව 855ක්. තොරතුරු ලැබී තිබියදීත් පුද්ගලයන් 275 දෙනෙකුට මරණය සහ 500 දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම වළක්වා ගැනීමට ක්‍රියා කළේ නැති බවට නීතිපතිවරයා චෝදනා කර තිබුණා. මාස 6ක් පුරා ඉතා කැපවීමෙන් මෙම නඩුව විභාග කර අවසන් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ක්‍රියා කළා. සියලු චෝදනාවලින් මුලින්ම නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාවයි. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ධූරයේ දැරූ විනිසුරු නාමල් බලල්ලේ මහතා මෙසේ ප්‍රකාශ කළා. විත්තිකරුවෙකුට නොකර හැරීම සම්බන්ධයෙන් චෝදනා කරන විට නොකර හැරීම යන්න තහවුරු කිරීම සඳහා චේතනාවක් තිබූ බව ඔප්පු කළ යුතුයි. එහෙත් මෙහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා චේතනාන්විතව පැහැර හැරීමක් සිදු කර ඇති බව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙනවා යනුවෙන් සඳහන් කළා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු මොහමඩ් ඉර්ෂුඩීන් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසුවා. නොකර හැරීම කියන චෝදනාව යටතේ මිනිමැරුම් සිදු කළ බවට වන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වුණා යනුවෙන් විනිසුරු මොහමඩ් ඉර්ෂුඩීන් මහතාද ප්‍රකාශ කළා. එසේම විනිසුරු ඉර්ෂිඩීන් මහතා මෙසේද පැවසුවා. මෙම නඩුවේ පළමුවන සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සාක්ෂි දෙමින් පැවසුවේ ඔහුට ලැබී තිබුණු තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරක් නොවන බවයි. එම තොරතුරු 100%ක්ම නිවැරදි වන්නේ නැති බව ඔහු පැවසුවා. එසේම එම වකවානුවේ බුද්ධි සමාලෝචන රැස්වීම්වලට කැඳවීම සම්බන්ධයෙන්ද ආරක්ෂක ලේකම්වරයා වෙත විවිධ සීමා පනවා තිබුණා. ඒ බව එවකට සිටි රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සාක්ෂියෙන්ද අනාවරණය වුණා. එසේම ජාතික බුද්ධි ප්‍රධානියාවට නිසි බලතල තිබුණේ නැති බවද අනාවරණය වුණා. ඒ නිසා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලබා දුන් බවට සාක්ෂි නැති බවද තහවුරු බව විනිසුරු ඉර්ෂඩීන් මහතා ප්‍රකාශ කළා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම 2019 අප්‍රේල් මාස 4 වනදා විදේශයකින් තමන්ට තොරතුරක් ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ප්‍රකාශ කළා. එම තොරතුරු බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අධිකරණය හමුවේ පැහැදිලි කළේ නැහැ. ඔහු සඳහන් කරන්නේ මෙම තොරතුරු තමන්ට විදේශයකින් ලැබුණු බව පමණයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමන්ට ලබා දුන් තොරතුරු
අනතුරු අවශ්‍ය පියවර ගැනීම සඳහා විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා. එම නිසා විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා නොකර හැරීමක් සිදු කළ බවට එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමට ප්‍රබල හා කාවදින සාක්ෂි ඉදිරිපත් වී නැහැ. මෙම නඩුව ගොනු කිරීමට පෙර ඒ පිළිබඳව දෙවරක් සිතා බලන්න තිබුණා යනුවෙන්ද විනිසුරු ඉර්ෂුඩීන් මහතා ප්‍රකාශ කළා. සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ආදිත්‍ය පටවැන්දිගේ මහතා. මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වශයෙන් සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය වගකීම පැහැර හැර එය ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට කටයුතු කළ ආකාරයක් පෙනී යන බව සඳහන් කළා. සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති දේශපාලන වාතාවරණය හා රාජ්‍ය තුළ පැවති අර්බුද පිළිබඳව සාක්ෂි විභාගයේදී කරුණු අනාවරණය වුණා. එම තත්ත්වය හමුවේ තීරණ ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා අසරණ තත්ත්වයක පසු බවත් පෙනී යනවා. පාස්කු ඉරිදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉතා සංවේදී කරුණක්. එම ප්‍රහාරයෙන් කිතුණු භක්තිකෙන් විශාල පිරිසක් මිය ගියා. තවත් පිරිසක් තුවාල ලැබුවා. තවත් පිරිසකට දෙමාපියන් හා ඥාතීන් අහිමි වුණා. සංවේදී කරුණක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරව කවර හෝ පුද්ගලයෙකුට නඩු පැවරීම අනුමත කරන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල කිරීමේදී වඩා ප්‍රවේශම්කාරී විය යුතුයි. දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම යුක්ති සහගත නෑ. එම නිසා මේ නඩුවේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගේ සාක්ෂිය මෙහෙවීමෙන් පසුව අනාවරණය වූ කරුණු ඔස්සේ මෙම නඩුව තවදුරටත් පවත්වගෙන යනවද නැද්ද යන්න තීරණය කිරීමට පවා පැමිණිල්ලට හැකියාවක් තිබුණා. නඩුවේ විත්තිකරු අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගතයි යනුවෙන් විනිසුරු ආදිත්‍ය පටවැන්දිගේ මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. එන අනතුරුව පූජි ජයසුන්දර මහතාට එරෙහිව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබුණද එම ප්‍රහාරය එල්ලවන දිනය හා ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අසමත්ව තිබූ බව සඳහන් කළා. පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය සාක්ෂි වලින් කොළඹ තදාසන්න ප්‍රදේශවල ස්ථාන 8කට ප්‍රහාර එල්ලවන බවට සඳහන් කර තිබුණා. එහෙත් එම තොරතුරු වලින් පල්ලිවලට හෝ හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට සඳහන් කර තිබුණත් එම ස්ථාන පිළිබඳව නිශ්චිතව සඳහන් කර තිබුණේ නැහැ. එවැනි තොරතුරක් සම්බන්ධයෙන් විත්තිකාර පොලිස්පතිවරයාට ප්‍රායෝගික පියවරක් ගැනීම අපහසුයි. මෙම බෝම්බ පිපිරීම් මාලාව කෙටි කාලයක් තුළ සිදුව ඇති බව සාක්ෂි මගින් අනාවරණය වුණා. ඒ අනුව විත්තිකරුට ලැබුණු තොරතුරු මත එය වළක්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් තිබූ බව පෙනී යන්නේ නැහැ. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ නිවැරදි තොරතුරු සැපීමට අපොහොසත් වී තිබෙන බවත් සාක්ෂි වලින් පෙනී යනවා. විනිසුරු නාමල් බලල්ලේ මහතා සඳහන් කළා. විනිසුරු ආදිත්‍ය පටවැන්දිගේ මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ලබා දුන් තොරතුරු විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ සිටි නිලධාරීන් වෙත අවශ්‍ය පියවර ගැනීම සඳහා යොමු කර තිබූ බව සාක්ෂි වලින් අනාවරණය වූ බව සඳහන් කළා. ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් රාජ්‍ය නායකයා දැනුවත් කරන බවත් සාක්ෂි වලින් අනාවරණය වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි සේවයේ ප්‍රධානියා නොව ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියයි. ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබුණු තොරතුරු පිළිබඳ ඔහු විසින් යුද හමුදා බුද්ධ්‍යංශය ඇතුළු ත්‍රිවිධ හමුදාව සමග සාකච්ඡා කර නැහැ. එවැනි තොරතුරු හෝමාරුවක් සිදු කිරීමට ඔහුට හැකියාව තිබුණා. එසේ නොකිරීම ගැටලු සහගත තත්ත්වයක්. මෙම සිදුවීම් මාලාව හොඳින් දන්නා පුද්ගලයෙකු තමයි එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා. එහෙත් පැමිණිල්ල විසින් ඔහු සාක්ෂියට කැඳෙව්වේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂියට කැඳෙව්වොත් පැමිණිල්ලට අවාසිදායක හෝ විත්තියට වාසිදායක සාක්ෂියක් ඉදිරිපත් වීම හේතුවෙන් එය සිදු කර නැති බවයි පෙනී යන්නේ යනුවෙන් සඳහන් කළ විනිසුරු ආදිත්‍ය පටවැන්දිගේ මහතා සමස්ත සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී අදාළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකින්ට විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ආධාර අනුබලදීමක් සිදු කර ඇති බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව සඳහන් කළා. ඒ අනුව විත්තිකාර හිටපු පොලිස්පතිවරයාද විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන්
කළේ. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණ හැමියේ කරුණු දැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා මෙම නඩුව වසර 2.5ක් පමණ ඇදගෙන යාමට තිබූ නඩු දෙකක්. එහෙත් එය මාස 7ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට අපට හැකි වුණා. ඊට මගේ සහෝදර විනිසුරුවරු දෙදෙනාත් රජයේ නීතිඥවරු, විත්තියේ නීතිඥවරු සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ ලබා දුන් සහායට ස්තුතිය පළ කරනවා. යුක්තිය ඉටු කිරීමේදී සියලු පාර්ශව සතුටු කරන්න බැහැ යනුවෙන්ද විනිසුරු නාමල් බලල්ලේ මහතා සඳහන් කර සිටියා. ඔව් මාධ්‍යවේදීන් තොරතුරු විමසුවාට විමසන්න ඉදිරිපත් වුණාට හිටපු පොලිස්පතිවරයාගෙන් අපට හඬක් අසන්නට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඔහු නිහඬව ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළ ආකාරයක් තමයි පෙනෙන්නේ. කෙසේ හෝ වේවා මෑත කාලීනව බොහෝ ආందోලනයට තුඩු දුන්නු මතභේදයට තුඩු දුන්නු නඩු වල තීන්දුව පිළිබඳව බැලුවාම චෝදනා ගොනු කිරීම වල තිබෙන දුර්වල තැන් පිළිබඳව අපට නිරන්තරව මුණ ගැසෙනවා. විශේෂයෙන් මේ වගේ කාරණා වලටත් වඩා අල්ලස් දූෂණ සිද්ධීන් පිළිබඳව පහුගිය කාලය මුළුල්ලේ ගොනු කළ නඩු විභාගවල ඒවා එතනින් එහා විභාග නොවෙන්නට පවා බොහෝ ඒවා හේතු වුණේ නඩු ගොනු කරද්දී පැවති දුර්වලතා. මෙහිදීත් පෙන්වා දෙනවා නීතිපතිවරයා මේ පිළිබඳව කරුණු ගොනු කිරීම පිළිබඳව අපරාධ චෝදනා ගොනු කරන විට නීතිපති මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුයි කියලා විනිසුරු මඩුල්ල තීන්දුව කළ බව තමයි ඒ අනුව මේ තීන්දුව තීරණය කළේ අනුව මේ තීන්දුව ලබා දුන්නු බව තමයි තවදුරටත් සඳහන් වෙන්නේ. නකට අපි කාරණා කීපයකට අවධානය යොමු කළ විරාමයකට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ලංකාදීප පුවත්පතේ අද දකිනවා චමුදිතට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න උසාවියෙන් පොලිසියට නියෝග. තමාට ආරක්ෂාව සපයන ලෙසට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෝසමක් මාර්ගයෙන් කැස්පෑව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මේ නියෝගය ලබා දුන්නු බව කියවෙන්නේ. ඒ වගේම එම පුවත්පතේම දැක්වෙනවා චමුදිතගේ නිවසේ ප්‍රහාරය අපේ ජනබල පක්ෂයේ නායකගෙන් පැය 4ක් මේ පිළිබඳව ප්‍රකාශ ලබාගත්තු බව සඳහන් වෙලා තියෙනවා. අවසාන වශයෙන් ඔහුගේ YouTube නාලිකාවේ සමුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ ඔහු සමග වීමත් එක්ක තමයි මේ අපේ ජනබල පක්ෂයේ කොඩිය පක්ෂයේ නායකයාගෙන් මෙලෙස ප්‍රශ්න කර බව සඳහන් වෙන්නේ. ඒ එක්කම අපට මුණ ගැසෙන මේ හැම පත්තරේම වගේ මේ පිළිබඳ වාර්තා තියෙනවා. රජයේ ඇතැම් ඇමතිවරු පවා ප්‍රකාශ කරනවා පහුගිය ආණ්ඩුවේ හිටපු අය අද විපක්ෂයේ ඉන්න ඇතැම් අය කිඹුල් කතා එහෙම නිර්මාණය කරන්නට හරි දක්ෂයෝ. ඒ වගේ නිර්මාණාත්මක පිටපතක් මේ පිටුපසක් තිබෙන්නට පුළුවන් කියලා Tamanට හිතෙන බව ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කරද්දී දිවයින පුවත්පතේ අද සටහනක් තියෙනවා. කිඹුල් නඩුව වෙන අධිකරණයක කැඳවන්න රාජිතගේ ඉල්ලීම උසාවියෙන් ඉවතට කියලා වාර්තා වෙලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූබි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති කිඹුල් නඩුව වෙනත් මහාධිකරණයක් හමුවේ කැඳවීමට නියෝගයක් කරන්නයි විත්තිකාර රාජිත සේනරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීම් කළ බව තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. රාජිත සේනරත්න හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඇතුළත් තවත් වාර්තාත් අපට මුණ ගැසෙනවා. අපි නැවත හමු වෙමු කෙටි විරාමයකින් පස්සේ. අපි දිවයින පුවත්පතේ අද දකිනවා මෙහෙම සටහනක් වාර්තාවක් මේ විදියට ප්‍රශ්න ඇහුවොත් මටත් පිස්සු හැදේ පුතා ජීවිතය ඉල්ලනවා සංදීප්ගේ පියා උසාවියේ හඬා වැටෙයි. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ලබන මේ සංදීප් නම් තරුණයා අනතුරට ලක් වූ සිද්ධිය පිළිබඳව දැන් නීතිමය කටයුතු කෙරෙන මේ සිද්ධිය පිළිබඳව ඔහුගේ පියා ඊ අධිකරණය හමුවේ දැක්වූ අදහස් තමයි මෙලෙස දකින්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ නීතිමය ක්‍රියාමාර්ගය ඉදිරියට යන බවක් පෙනෙන්නට තිබෙනවා කියන එකත් කියන්නට ඕනේ. ඒ සමගම එම පුවත්පතේ දිවයිනේ අපට මුණ ගැසෙනවා රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනාගේ හඬපට එළියට මේ වන විට හඬපට සමග විවිධ හුටපට දකින්නට ලැබෙන බවත් විවිධ තැන්වල වාර්තා අපිට කියාපානවා. පාර විවෘත කළොත් බාධ්‍ය සාකච්ඡාවක් තියලා උඹට කුඩු වෙන්න ගහනවා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත. ඔහු කියනවා මේ හඬපටය ඔහුගේ තමයි
තමයි. ඔහු තමයි මේ කියන්නේ. මේ අතින් පයින් ගහILLක් ගැන නෙමෙයි කියන්නේ. මේ වැඩේ කළොත් මාධ්‍ය හමුවක් තියලා ගහනවා කියන එකයි මේ කිව්වේ කියලා. ඒ තර්ජනයේ එතුමාගේ දුරකථනයෙන් පටිගත කරලා මට එව්වා. ජනපතිටත් මට වෙච්ච දේවල් මම කියනවා. මම ඇමතිකමේ ඉන්නේ කලකිරීමෙන්. රාජ්‍ය ඇමති නිමල් ලංසා එයට ප්‍රතිචාර දක්වන ආකාරය අද දිවයින පුවත්පතේ දකින්නට පුළුවන්. අද ලංකාදීපය බැලුවාමත් අපට මුණ ගැසෙනවා. ඉන්නේ කලකිරීමෙන් අමාත්‍යාංශයට යලි යන්න බලාපොරොත්තුවක් නැහැ. ජනපති හමුවීමෙන් පසු ප්‍රකාශයක් කරනවා රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා තවදුරටත් කළ ප්‍රකාශ එලෙස අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එකම ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු අතරේ විශේෂයෙන් මේ ප්‍රශ්නවලට බහුතරයක් බලපාලා තිබෙනවා ඒ පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන කාරණා. මේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා එක්ක ගැටෙන්නේ පාරවල් වලට කොන්ත්‍රාත් දීමක් පිළිබඳව කාරණාවක් හමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බැහැරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ තමන් නියෝජනය කරන ප්‍රදේශයේ ආසනයේ තමන් සභාපතිත්වයේ දරන ප්‍රදේශයේ තමන්ගේ අනුදැනුමකින් තොරව එලෙස ලබා දුන්නා කියන චෝදනාව තමයි නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයාට නගන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පක්ෂ අතර තිබෙන ගැටුම්වල තවත් පැතිකඩක් තමයි මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හැප්පීම් තුලින් අපට නිරීක්ෂණය වෙන්නේ. ඉන් පස්සේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ තියෙන මෙන්න මේ සටහන් කිහිපයට. සජබේ බහුතරයේ දූෂණ වංචා කළ අයයි කේ.ඩී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කමිටු සමාජිකයා දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරනවා සජබේ බහුතරය දූෂණ වංචා කළ අයයි කියලා. ඒ අතරේ අපට මුණ ගැසුණ මේ සති අන්ත පුවත්පතක ඉරිදා පුවත්පතක පළවේ තිබෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා විපක්ෂයේ ඉන්න ඔක්කොම ජනාධිපති හීන දකින්නවා කියලා. හැමෝම ජනාධිපතිවරු වෙන්න මාන බලමින් ඉන්නවා උත්සාහ කරමින් ඉන්නවා කියලා. මේ සියල්ලත් එක්ක අපේ රටේ අනාගතය ඉදිරි කාලය ජනතාව විදියට අපට මොනවද මේ පාලකයෝ නායකයෝ පක්ෂ ජනතා නියෝජිතයෝ ලබා දෙන්න යන්නේ කියන එක පිළිබඳව අපටත් පැහැදිලි ගැටලු මතුවෙනවා. ඒ අතරේ අපි මෙන්න මේ ඇතුල්පිටු සටහන් දෙකට අවධානය යොමු කරන්නට ඕනේ කියලා හිතනවා. එකක් තමයි දිවයින පත්තරේ 7 වෙනි පිටුවේ තියෙන්නේ. සමගි ජනබලවේග මන්ත්‍රී ජේ.සී. අලවතුවලයි කියන්නේ 48න් පස්සේ රටේ ඇති වී තිබෙන මේ අවාසනාවන්ත තත්වයට රාජපක්ෂ පවුල වගකිව යුතුයි කියලා ඔහු කියනවා. කන බොන දෙයත් අද අසල්වැසි රටවලින් හිඟා කන්න වෙලා දරුවන්ට වේලක් කන්න දෙන්න බැරුව අම්මලා අඬනවා කියලා විපක්ෂය කවදත් විපක්ෂයක ඉන්නකොට ආණ්ඩුවේ දුර්වලතාවය අසමත් භාවය පෙන්වා දීම ඕනෑම විපක්ෂයක අප දුටු සුපුරුදු තත්ත්වය කියන එක කියන්නට ඕනේ. ඔහු කියනකොට රාජපක්ෂ පවුලයි වග කියන්න ඕනේ මේ සමස්තයටම කියලා. ජනතාවත් කියනකොට ජනතාව අතරින් යම් පිරිසක් කියනකොට මේ සමස්ත දේශපාලනඥයාම එම නැත්නම් මේ 70 වසරකට එහා අතීතයේ මුළුල්ලේම රට කළ ඇත්තෝ සියලු දෙනා මේවට වග කිව යුතුයි කියලා. දිවයිනේ තියෙනවා තව සටහනක්. සුනිල් හඳුන්නෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පුටා දක්වමින් අවුරුදු 74ක් තිස්සේ මහා පරිමාණයෙන් සොරකම් කිරීමෙන් රටේ පරිහානිය හිනි පෙත්තට නැගලා කියලා ඔවුන් පැවති සියලු ආණ්ඩුවලට ඒ නායක කාරකාදීන්ට චෝදනා කරන ආකාරයක් අද එලෙස අපට මුණ ගැසෙනවා. ඒ එක්කම තවත් ඇතුල්පිටු වාර්තාවක සටහනක් මේ උපුටා ගන්නේ දිවයිනෙන් මැතිවරණ කොමිසම උස්තැන් දැක හැකිලෙනවා මිටිතන් දැක පුප්පනවා කියලා දුමින්ද නාගමෝ මහතා ප්‍රකාශයක් කරලා තිබෙනවා. නමුත් මැතිවරණ කොමිසම කියන්නේ නිසි කලට මැතිවරණ පැවැත්වීමට හැම විටම තමන් සූදානමින් ඒ සඳහා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බව. නමුත් පැපරල් සංවිධානයේ වැනි ආයතන මෙවන විට ඉතාම කඩිනමින් මැතිවරණ පැවැත්වීම නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වෙලා තියෙන නිසා කඩිනමින් මැතිවරණ පවත්වා අවසන් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි නැවතත් මුල් පිටු වාර්තා කීපයකට අවධානය යොමු කරමු. ව්‍යාපෘති මේ දිනමින ව්‍යාපෘති හරියට නොකරන කොන්ත්‍රාත්කරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි. චමල් රාජපක්ෂ අමාත්‍යවරයා උපුටා දක්වමින් දිනමින මේ වාර්තාව ගෙනෙන අතරේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ඉදිරි සංවර්ධන කටයුතු ව්‍යාපෘතිවලදී ජාතික මට්ටමේ වැදගත්කමක් ඇති ව්‍යාපෘති වෙත වැඩි බර තබන්න. ජාතිකමය වැදගත්කමක් ඇති සංවර්ධන කටයුතු ව්‍යාපෘතිවලට වැඩි අවධානය යොමු කරලා ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න මේ පවත්නා තත්ත්වයත් එක්ක කියලා. රට යලි නගා සිටුවීමේ හොඳම සහතිකය ගත හැක්කේ
IMF එකෙන් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම තමයි විසඳුම. ඒ හැර වෙන විකල්පයක් නැති බව ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂ නායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ප්‍රකාශ කරනවා. අද අපට මුණ ගැසෙන්නේ දිනමින පුවත්පතෙන්. ඊළඟට අපිට දකින්නට පුළුවන් එම පුවත්පතේම කොට්ටබෙහෙර රන් කනඩු හොරුන් ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 25ක ත්‍යාගයක් ලබා දීම බව පොලිස්පතිවරයා තීරණය කරලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. විහාරාධිපති ස්වාමින් වහන්සේත් ප්‍රකාශ කරා ලක්ෂ 10ක තෑග්ගක් දෙනවා මේ ගැන තොරතුරු කිව්වොත් කියලා. කෙසේ වෙතත් තවදුරටත් ඓතිහාසික වටිනාකමක් තියෙන මිල කළ නොහැකි අගයක් වටිනාකමක් ඇති පුරාවස්තු ආරක්ෂා කර ගැනීම සඳහා මේ තුලින් හෝ පාඩමක් ඉගෙන ගැනීමත් ඉතා වැදගත් කියන එකත් අපි කියනෝනේ. මීට පෙරත් යම් පුරාවස්තු මංකොල්ලයන් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒවා බොහොම දිග්ගැසුණු ආකාරයක් දකින්න ලැබුණා. ඒ ඇතැම් පුරාවස්තු වලට අදටත් වෙච්ච දෙයක් නෑ. මේ අතීත අභිමානය අපේ. දිනමින පත්තරේ තියෙනවා සංචාරක කර්මාන්තයෙන් මේ වසරේ ඩොලර් මිලියන 1800ක ආදායමක් මහ බැංකුව උපුටා දක්වමින් තමයි වාර්තා කරන්නේ. සංචාරක කර්මාන්තයෙන් මේ වසරේ තාම මේ වසරේ දෙවන මාසය අප ගත කරමින් ඉන්නේ. මැදට අපි ඇවිල්ලා ඉන්නවා. ඩොලර් මිලියන 1800ක ආදායමක් උපයලා තිනවා. සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමානුකූලව වර්ධනය වන ආකාරයක් රට තුල දකින්නට පුළුවන්. ශ්‍රී ලංකා රුසියා රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 65යි සබඳතා තවත් වර්ධනය කිරීම අරමුණයි ජනපති ගෝඨාභය පුටින්ට කියයි කියලා සඳහන් කරනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා පිළිබඳව මේ දිනවල වැඩි කතා බහක් අපට දකින්නට ලැබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඉන් පස්සේ අපි අවධානය යොමු කරන පුවත් අතරේ අපි ලංකාදීප පුවත්පතට යොමුවෙමු. පොළු මුගුරු ගෙන නිවසට රෑ කඩා වැදි කොස්තාපල් මරා දමති. සොයුරා දැඩි සත්කාරයේ හෝටල් හිමියෙකු කතක් ඇතුළු සැකකරුවෝ ගමෙන් පැනලා. සිද්ධි කිහිපයක් පහුගිය දින කිහිපෙම නිරන්තරව දවසට 1-2 ගානේ විවිධ සිදුවීම් ගහමරා ගැනීම වාර්තා වෙනවා. උදේ පාන්දර පත්‍රවල මේවා අපට කියවන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒ අතරේ අපි දකිනවා මෙන්න මේ වාර්තාව දිවයින පුවත්පතේ පළවෙන මතුගම තිදරු මවගේ ඝාතකයා වෙඩිකෑව නීලක නිවසේ සිටි වැඩිහිටි කාන්තාවක් පොලිසියට කියයි. පසුව ඝාතනයට ලක්වෙච්ච නීලක කියන අපරාධකරු තමයි සංවිධානාත්මක අපරාධකරු තමයි ඒ ඝාතනය පිටුපස ඉන්නෙත් කියලත් ඒ නිවසේ අය සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඔහු ඝාතනය වීම පිළිබඳව ප්‍රදේශයේ ඇතැම් ජනතාව සතුටින් රතිඤ්ඤාපත්තු කළා කියලත් තව තවත් වාර්තා තුල අපට දකින්නට කියවන්නට ලැබුණා. ලංකාදීපේ ප්‍රශ්නාර්ථ ලකුණක්ද සමගින් අහනවා අහසට වෙඩි තබා දරුවා පැහැරගත් නීලක මතුගම තිදරු මවගේ ඝාතකයාද කියලා. ඊට පස්සේ අපි තව පුවතක් දකිනවා නිවසේදී මියගිය මවගේ සිරුර පුතා හොරෙන් මල දැමූ සිද්ධියක් පිළිබඳව එකක්. ඊළඟට විදේශයකදී තමන්ගේ ශරීරයට බුහුතේකු ආරූඪ වෙලා තියෙනවා කියලා කියපු පුතෙක් ඒ ආරූඪයෙන් මව ඝාතනය කරා කියන සිද්ධියක් පිළිබඳව වාර්තා වෙනවා. මේ වගේ කාරණා පහුගිය දින කිහිපේ ඉඳලම අපට කියවන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඉන් පස්සේ අපි යලිත් අවධානය යොමු කරනවා මේ විදුලි කප්පාදුව විදුලි ප්‍රශ්නය අර්බුදය පිළිබඳව තවත් වාර්තා අපට තිබෙන නිසා. ඒ අතරේ ලංකාදීප මුල්පිටුව වාර්තා කරනවා මගේ වාහනයටත් තෙල් නැති වුණා. අපි කියන දෙයක් මුරණ්ඩු ආණ්ඩුව ගණන් ගන්නෙ නෑ. නිමල් සිරිපාල්ද සිල්වා අමාත්‍යවරයයි මෙහෙම කියන්නේ අපි කියන දෙයක් මේ මුරණ්ඩු ආණ්ඩුව ගණන් ගන්නෙ නෑ. ඒ ආණ්ඩුව තුලම කැබිනට් අමාත්‍යධුරයක් දරමින් එයත් ප්‍රධාන අමාත්‍යධුරයක් කම්කරු දරමින් තමයි එතුමා මෙහෙම කියන්නේ. ඒ අතර රට පුරා ඉන්ධන හිඟයක් පිළිබඳව ලංකාදීපයේ සටහන් තබා තිබියදී ඇතුල් පිටු වාර්තා කීපයකට අපි යොමු වෙනවා. ඉන්න එකක් තමයි තවදුරටත් නැගෙන චෝදනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමන්තුරේ රෝහලට උපකාර කරමින් මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව ජනතාවට දෙන අලුත්ම තෑග්ග ලයිට් කැපිල්ලයි කියලා. අපි යොමුවෙමු පුවත් වාර්තාවක් වෙත. ඊයේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු වාර්තාවක් වෙත. ඊයේ උදෑසන තිබ්බ පිළිසඳරේදී පුවත්
වාර්තා සමාලෝචනයේ පිළිසඳරේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් අප විමසීමක් කරනවා මේ ඉදිරි විදුලි කප්පාදු කිරීම පිළිබඳව. ඒ වගේම ඔහු එහිදී අනාවරණ කිරීමක් කරනවා දැනට පවත්නා විදුලිය එහෙම නැත්නම් විදුලි උත්පාදනය කර ගැනීම අවම කර ගැනීමට පුළුවන් නම් භාවිතය අවම කර ගැනීමට පුළුවන් නම් ජාතික පද්ධතියෙන් අපට මේ කැපීමකින් තොරව ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව පෙරේද දවසේ මෙගාවොට් 70ක පමණ ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියෙන් ඉතිරි කර ගැනීමට හැකි වූ බවම නැත්නම් ජෙනරේටර් විදුලි ජනන යන්ත්‍ර භාවිතයෙන් පෞද්ගලික ආයතන තුළ විවිධ තැන්වල විදුලිය ජනනය කර ගැනීම නිසා ජාතික පද්ධතියට ඉතිරි කර ගැනීමට හැකි වූ බව ඔහු සඳහන් කරා. මේ පැහැදිලි කිරීම සහ ඉන් පස්සේ පස්වරුවේ ඔහු මොකද කියන්නේ කියන කාරණාව විදුලි කප්පාදුව පිළිබඳව ඔහු කතා කරනවා. උදේ ඔහු කියනවා කප්පාදුවකින් තොරව මේ අනුව කටයුතු කර හැකි. ඒ වගේම ඔහු වැඩිදුරටත් කිව්වා මේ අවස්ථාවේදී ඊයේ දවසේදී මෙගාවොට් 150ක පමණ ප්‍රමාණයක් ඉදිරි කර ගැනීමට අපේක්ෂා කරනවා කියලා. නමුත් අවසානයේ පස්වරුවේ කියන්නේ මොකක්ද? අපි බලමු දැන් මේ වාර්තාව. මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රකාශ කළේ අපේ රටේ පායන කාලෙදී විදුලි කප්පාදුව සෑම වසරකම සිදුවන බවයි. ජල විදුලිය නැතිවන කාලයට ඉන්ධන සහ ගල් අඟුරු වලට යන පිරිවැය වැඩි වෙනවා. මේ කාලයේදී තමයි විදුලි බල මණ්ඩලයේ බොහෝ බලගතු පුද්ගලයන් හදිසි මිලදී ගැනීම වලට යන්නේ. ඕනම වෙලාවක විදුලි බල මණ්ඩලයට මෙගාවොට් 100ක් 200ක් 300ක් දෙන්න සූදානම් පෞද්ගලික විදුලි උත්පාදකයින් ඉන්නවා. හදිසි මිලදී ගැනීම් වලදී අතයට ගනුදෙනු එමටයි. හදිසි මිලදී ගැනීම් සඳහාද විදුලි බිඳවැටීම් සිදුවන්න පුළුවන් කියලා අප නිරන්තරයෙන් මතක් කළා. මහජන උපයෝගිතා කොමිසම මොන විදිහට නටන්න හැදුවත් බෙරපදය වයන්නේ විදුලි බල මණ්ඩලය කියලා අප නිරන්තරයෙන් අවධාරණය කළා. අද පෙරවරුවේ සියතට ආපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ විදුලි කප්පාදුවකට යන්නේ නැති බවයි. ජාතික පද්ධතියෙන් විදුලිය නොලැබෙන අවස්ථාවක තමයි අපි ස්ටෑන්ඩ් බයි ජෙනරේටර්ස් පාවිච්චි කරන්නේ. හැබැයි මේ තියෙන විශාල ජෙනරේටර්ස් ප්‍රමාණය අපතේ යවන්නේ නැතුව මේ වගේ අර්බුදකාරී තත්වයක් තියෙන අවස්ථාවක අපි හිතනවා ඒ ජෙනරේටර්ස් වලින් තමන්ගේ විදුලිය තමන්ට ජනනය කරගන්න පුළුවන් නම් ජනන පද්ධතිය අපිට ජාතික පද්ධතියට එකතු කරන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකම වෙන්න පුළුවන්. දැන් අපි ඊයේ කරුණු ලැබුවේ මෙගාවොට්ස් 70ක පමණ ස්ටෑන්ඩ් බයි ජෙනරේටර්ස් ප්‍රමාණයක් ඒ ව්‍යාපාරිකයන්ට තමන්ම විදුලිය ජනනය කර ගැනීමට අවස්ථාව දීලා ඊයේ හවස 4ත් 6ත් අතර අපි මේ මෙගාවොට් 70 කියන ප්‍රමාණය ජාතික පද්ධතියෙන් අයින් කරා. විදුලි කප්පාදුවකින් තොරව අපිට ඉදිරියට යන්න ඕන නම් මේ වගේ ඕල්ටර්නේටිව්ස් මේ වගේ ලංකා පුරා විසිරී පැතිරී තියෙන මේ අයිඩල් වෙන මේ සම්පත් ප්‍රමාණය නිරපරාධේ පැත්තකින් තියලා තියෙන එක ජාතික පද්ධතියට අරගෙන එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතාවය සපුරාගෙන මේ ඇතිවෙන හිගය කළමනායකරණය කරගෙන දීර්ඝකාලීන විදුලි කප්පාදුවකට තොරව ඉදිරියට යෑමේ හැකියාවක් අපිට තියෙනවා. නමුත් අද සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි එම කොමිසමේ සභාපතිවරයා පැවසුවේ. අද දිනේදී විදුලි කප්පාදුවක් සඳහා යාමට සිදු වෙනවා. ඒ අනුව අද 2:00 6:00 අතර ABCD කියන කාණ්ඩ 4 යටතේ පැයක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. ඒ වගේම 6:00 ඉඳන් 10:00 දක්වා විනාඩි 45ක් දක්වා දෙවෙනි වරටත් විදුලි කප්පාදුවක් සිදු වෙනවා. මේ තත්ත්වය අපි බලාපොරොත්තු නොවුන දෙයක්. අපිට වීකෙන්ඩ් එකේ මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙයි. අද නයිට් පීක් එක ඒ කියන්නේ උපරිම ඉල්ලුම වෙනවා 2650ක්. මේක අපි බලාපොරොත්තු නොවුණු තත්ත්වයක්. ඉදිරි සුමානය 2-3 ඇතුළත සමනය කරගෙන දීර්ඝ විදුලි කප්පාදුවකට යන්නේ නැතුව මේ තත්ත්වය මග අරගන්න පුළුවන්. අද පුවත් වාර්තා තුලත් තියෙන්නේ අදත් හෙටත් සත්‍යන්ත විදුලි කප්පාදු කරන්නේ සඳුදා ඉඳලා තමයි අදාළ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි ඊයේත් එහෙම කියලා ගියාට අවසානයේ සිද්ධ වෙන්නේ වෙන දෙයක්. ඒ නිසා ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින බව විශේෂයෙන් මේ අදාළ බලධාරීන්ට සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ උදය ගම්මන්පිල ඇමතිවරයා පුටා දක්වන වාර්තාවක් ලංකාදීපෙන් මුණ ගැසුණා. ඉදිරි මාසේ කහපාර අභියෝගාත්මකයි. ඉන්ධන ගෙන්වීමේදී ජනපති මැදිහත් විය යුතු කාලයක් එළඹ ඇති බව වගේම ඔහු කියනවා දැඩි තීන්දුවකට එළඹුණා ලංවීමට ශ්‍රී ලංකන් එකට මින් පස්සේ තෙල් දෙන්නේ සල්ලි දුන්නොත් විතරයි. ණයට ඉල්ලා අමනාප නොවන්න කියලා තමයි උදේ ගම්මන්පිල බලශක්තිය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. අතරේ ලංකාදීපේ සඳහන් වෙනවා තෙල් ගන්න ලංබිමට ලෙකෝ සමාගමෙන් කෝටි 25ක ණයක් පිළිබඳවත් අද ලංකාදීප වාර්තා අතරේ දකින්නට පිළිවන්කම තිබෙනවා. මේ අතරේ මේ පිළිබඳව අපි තවදුරටත් වාර්තාවක් අපට මුණ ගැසෙනවා. දැන් මේ ඇතිවී තිබෙන යම් යම් තත්ත්වයන් ඒවායේ ඇතුළතට ගිහිල්ලා බැලුවාම සැබෑ
තත්ත්වය මොකක්ද කියන එක ආදිය පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රවෘත්ති විකාශයේ මේකත් අඩංගු වුණා. අපි බලමු ඔහු මොකද කියන්නේ කියලා. සාමාන්‍යයෙන් හැම ඇමතිවරයෙක්ම සාමාන්‍යයෙන් තමන් ඉන්න ගෙදරට බිල ගෙවනවා. හැබැයි හිටපු ඇමතිවරු අවුරුදු ගාණක් සමහර කට්ටිය ඉවත් කරන්නේ නැතුව ඔහේ තියාගෙන ඉඳලා ඒගොල්ලෝ බිල් ගෙවලා නැතිව තියෙනවා. ඒ අයට විරුද්ධව අනිවාර්යෙන් නඩු පවරන්න ඕනේ, ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම කියන්න කැමතියි ලංකාවේ විදුලි මාෆියාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි හදපු සෝලා පැනල්ස් එකට අපි විශාල වියදමක් කරා. ඒක සම්බන්ධ කරන්න නැෂනල් ග්‍රිඩ් එකට මාස 3ක් ගියා. පුනර්ජනනීය බලශක්තියෙන් හදපු මෙගාවොට්ස් 104ක් තියෙනවා. ඒ 104ම මේ වනතුරු රජයේ විදුලි බල මණ්ඩලයේ ග්‍රිඩ් එකට සම්බන්ධ කරන්නේ නැහැ. කරුණාකරලා මේ රටේ මේ විදුලි මාෆියාවට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව අනිවාර්යෙන් ක්‍රියා කළ යුතුයි. පුනර්ජනනීය බලශක්තිය වෙනුවට ඒගොල්ලෝ ඩීසල් විදුලි බලාගාර දුවනවට ඒගොල්ලෝ කැමතියි. මොකද ඒකෙන් එන ගාණ වැඩි. ඒ නිසා යුනිට් එකට යන ගාණත් වැඩි. එතකොට ඒකේ කාටද ලාභය යන්නේ කියන එක බොහොම පැහැදිලිව කල්පනා කරන්න ඕනේ. මේ හදිසි විදුලිය මිලදී ගැනීම, ජල විදුලිය වෙනුවට නැත්තම් පුනර්ජනනීය බලශක්තිය වෙනුවට තාප විදුලිය නැත්තම් අනෙකුත් ඩීසල් විදුලි බලාගාර දුවන එක මම හිතන්නේ මේ විදුලි මාෆියාවට උමනා විදිහටයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා මම දෑසිරි ජයසේකර අමාත්‍යවරයා කාරණා කිහිපයකට අවධානය යොමු කළායි අදහස් දක්වන්නේ. එකක් තමයි මේ හිඟ බිල්පත් පිළිබඳ මුලිනුත් ඒ පිළිබඳ අවධාරණය කරන නිසා නැවත විස්තර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. කෝටි 5000ක හිඟ බිල් විදුලි පොළු තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරේ මහා පරිමාණ ආයතන දේශපාලනඥයෝ හිටපු මැති ඇමතිවරු මේ අතර ඉන්නා බව බොහොම ඉහළින්ම සඳහන් වෙනවා. ඒට පිළිතුරක් ලබා දෙනවා. ඒගොම පහුගිය ආණ්ඩුවට එතුමන්ලාට ලොකු චෝදනාවක් නැගෙනවා නිසි කලට නව බලාගාර ඇති නොකිරීම මේ තත්ත්වයට හේතු වූ බව. ඒට පිළිතුරක් විදිහට තමයි ඔහු කියන්නේ සූර්ය පැනල මේ ආදී පටන්ගත්තු ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වුණා නම් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැයි කියලා. මේ අතරේ අපට තවත් වැදගත් ඇතුල්පිටු වාර්තාවක් ලංකාදීප පත්තරෙන් අද මුණ ගැසෙනවා. ප්ලාස්ටික් පොලිතින් භාවිතය අඩු කර පරිසරය සුරකිමු මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා උපුටා දක්වමින් අප මේ සටහන ගෙනෙන්නට ප්‍රධාන හේතුවත් නැවත වතාවක් මේ ප්ලාස්ටික් පොලිතින් පිළිබඳව සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වෙනවා. පහුගිය කාලවලේ පිළිබඳව නව නීති රීති සම්පාදනය වුණා. ශ්‍රී ලංකාව තුළ මේ භූමියට ප්ලාස්ටික් පොලිතින් මුදා හැරීම, ඒ වගේම මුහුදට ජලාශිත ප්‍රදේශවලට මුදා හැරීම හැකිතාක් අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල සැබවින්ම ක්‍රියාත්මක වෙනවාද? ඒවාට අනුව දැන් පහුගිය කාලේ සැෂේ පැකට්ස් තහනම් කිරීම, විවිධ ප්ලාස්ටික් පොලිතින් නිර්මාණ තහනම් කිරීම, ලන්ච් ෂීට් තහනම මේ ආදිය අකුරටම වෙනවද කියන එක පිළිබඳව විමසිලිමත් වෙනකොට බොහෝ අඩුපාඩුත් නිරීක්ෂණය වන නිසා විශේෂයෙන් සඳහන් කරන්නට ඕන එලෙස එය ක්‍රියාත්මක කිරීමට ජනතා සහාය, ව්‍යාපාරික සහාය වඩාත් හිමිවීම වැදගත් කියන එකත්. ඒ තුළින් අප සියලු දෙනාටම බොහොම සුන්දර පරිසරයක්, ලෝකයටම බරපතල ගැටලුවක් බවට මේ ප්ලාස්ටික් පොලිතින් පත් වෙලා තිබෙනවා. අපටත් එලෙසම එය බලපෑම් එල්ල කරන්නේ. අවසාන වශයෙන් අපි කාටුන් කිහිපයකට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා අද දින පුවත්පත් තුළින්. ඒ අනුව අපි පන්කජ රවින්දගේ සරදම අංජනගේ කාටූන් එක, ඊළඟට ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් එක මේ සියල්ල අද දකිනවා. දිවයිනෙන් ආරම්භ කරමු. ෆේස්බුක් හැම තැනම නාඳුනන තුවක්කුකරුවෝ කෝබම් මේ ඔය කියපු ජාතික ආරක්ෂාව. හැම තැනම විවිධ සිද්ධි කෝබම් අර කියපු ජාතික ආරක්ෂාව කියලා අහනවා. ඒක බල්ලට ගිහින් ඒ හින්දා වැඩි ඒ ගැන හිතන්න එපා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි අද ලංකාදීප පුවත්පතේ පන්කජ රවින්දගේ සරදම දකින්නේ ගුවන් විදුලියේ පියානෝ 3ක් හොරකම් කරලලු. එහෙනම් පෞරාණික වටිනාකමක් ඇති. නිකන් වෙන්න බෑ කියලයි කියන්නේ. මේ පසුබිමේ තිබෙන කාරණාත් අපි ඉදිරිපත් කරා. මේක සොරකමක් විදිහට සඳහන් වෙනවා. නමුත් ඒවා සිදු වුණේ කොහොමද කියන එක පිළිබඳව යම් තොරතුරු. ඊට පස්සේ දිනමින පුවත්පතේ ආංචනගේ කාටුන් එකේ තියෙනවා වෛද්‍යවරුත් වර්ජනයකට ලෑස්ති වෙනවලු. රෝගීන් විතරයි තව නොකළේ. අනිත් හැමෝම වර්ජන කරනවා. රෝගීන් විතරයි තව නොකළේ. ඒ අතරේ සඳහන් කරන්න ඕනේ වෛද්‍ය වර්ජනය අත්හිට වූ බවට දිවයින පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවා. මේ රටේ රෝගී ජනතාවට එය සුබ පුවතක් වේවි කියලා අපි හිතනවා. එහෙනම් අපි පුවත්පත්
වාර්තා ඉදිරිපත් කිරීමෙන් සමුගන්න අලිත් හෙට උදේ හමු වන බලාපොරොත්තුෙන් දවසේ අනිකුත් ඉදිරි වැඩසටහන් සමග රැඳෙන්නට ආරාධනා කරනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.